අවසන් මොහොතේ හිට්ලර්ටත් හේල් කියන්නත් මිනිස්සු හිටියා. මේ වෙනකොට මුළු රටටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව ඔබ දන්නවා. මේකට හේතු සාධක බවට පත් වුණේ අරගලකරුවන්ගේ භූමියට කඩා වැදුණු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ සහාය පළ කරන්න පිරිසක් විසින් ඇති කරපු ප්‍රචණ්ඩකාරී තත්ත්වය. මේ තත්ත්වය පාලනය කරගන්නට පොලිසියට නොහැකි වුණා. අනතුරු අපි දැක්කා ඒ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් වලටත් යම් යම් තැන්වලදී කෝප වෙච්ච පිරිස් විසින් පහර දීලා තිබෙන ආකාරය. නමුත් මේ සිදුවීම් දාමය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරන්න පැමිණි පිරිස ප්‍රචණ්ඩව හැසිරීමට පටන් ගැනීමත් එක්ක. ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ මෑතකාලීන ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවෙච්ච ඉතාමත්ම ඉහළ දේශපාලන පෞරුෂයට ප්‍රතිරූපයට උරුමකම් කියපු පුද්ගලයා. ලංකාවේ ඉතිහාසයේ දේශපාලන ජනප්‍රිය භාවය විමසා බැලුවොත් මහින්ද රාජපක්ෂ කියන චරිතය තරම් ප්‍රබල ජනප්‍රිය දේශපාලන චරිතයක් අපිට හොයාගන්නට ලැබෙන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වුණත් ඒ පිටිපස්සේ තිබුණේ මහින්ද රාජපක්ෂ නම් දේශපාලන පෞරුෂය කෙරෙහි තිබූ විශ්වාසය සහ මිනිසුන්ගේ තිබ්බ දැඩි ආදරය බව අපි ඉතාමත්ම හොඳින් පිළිගන්නා කරුණක්. හැබැයි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ පෞරුෂය දැඩි ලෙස කඩා වැටෙන ආකාරය අපි දැක්කා. මහජනතාව ඔහුට ගෙදර යන්න කියන ආකාරය අපි දැක්කා. පසුගිය දවසක රුවන්වැලි සෑය වැඳගන්න ගියාපුහම ඔහුට මිනිස්සු ප්‍රසිද්ධියම ඔබ ඉවත් වන්න පින් අයිති වෙයි අප්පච්චි කියලා මිනිස්සු අත් දෙක එකතු කරලා වැඳලා කියනවා අපි දැක්කා. අරගල භූමියකට එකතු වෙච්ච ගෝඨාගෝගම ජනතාව, ඒ වගේම අරලියගහ මන්දිරයේ ඉස්සරහට එකතු වෙච්ච මයිනාගෝගම ජනතාව දිගින් දිගටම වහාම මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් කරන ලෙස බල කරපු ආකාරය අපි දැක්කා. දැන් මොටිවේෂනල් වීඩියෝ එකකට ඇයි අපි මේ කාරණාව සාකච්ඡාවට ගේන්නේ? සාකච්ඡාවට ගේන්න හේතුව තමයි අතිශයින් ප්‍රබලව හිටපු චරිතයක් ඉතාමත්ම නරක විදිහට කඩා වැටෙන්න හේතු වෙන සාධක මොනවද කියන කාරණාව උදාහරණයක් විදිහට අරගෙන සාකච්ඡා කරන්න. මොකද අපි දකිනවා ලෝකේ අතිවිශිෂ්ට දේශපාලඥයෝ කඩා වැටෙනවා. අපි දකිනවා ලෝකේ අතිවිශිෂ්ට සන්නාම වෙළඳ ව්‍යාපාර නම් කඩා වැටෙනවා. ඒ වගේම ජනප්‍රිය පුද්ගලයන්ගේ ජනප්‍රිය භාවය වේගයෙන් පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. ක්‍රීඩකයන්ට තියෙන ජනප්‍රියත්වය නැති වෙනවා. මෙවැනි තත්වයක් ඔබගේ ජීවිතය තුළ සිද්ධ නොවීම උදෙසා සත්‍ය වශයෙන්ම මේක කදිම සිද්ධි අධ්‍යයනයක් විදිහට මම විශ්වාස කරනවා. ගොඩක් කාරණා නැතත් කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම මුලින්ම කියන්න කැමතියි ඔබ ඉතාමත්ම දැඩි ලෙස අන්ධ භක්තියෙන් යුතුව පාට කණ්ණාඩි දාගෙන කිසියම් හෝ දේශපාලඥයෙක් වන්දනාමාන කරන කෙනෙක් නම් මේ වීඩියෝ නරඹන්නට එපා. මොකද මේ වීඩියෝ කරලා තියෙන්නේ ඔබට නෙවෙයි. ඒ වගේම ඔබට හිතෙනවයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝව කරාට පස්සේ මේ ඔබත් අරගල කරුවන්ගේ කෙනෙක් නේද? ඔබ අහවල් පක්ෂ නේද කියලා මට පක්ෂවල ලේබල් ගහන්න අන්න එහෙම කෙනෙක් මේක බලන්නත් එපා. මොකද පක්ෂ දේශපාලනය ඇතුලේ මම කවදාවත් හිටපු කෙනෙක් නෙවෙයි. මම හැම විටම නිර්පාක්ෂිකයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. මොකද දේශපාලනමය වශයෙන් අපි පාක්ෂික වෙනවා කියලා කියන්නේ හරි තැනදී හරි තීරණය ගන්න අපිට ස්වාධීන වෙන්න බැරිව යනවා කියන එක. ඒ නිසා අද වීඩියෝව මේ වෙලා තියෙන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරන්න සහ ඒකෙන් ඔබට පාඩමක් ඉගෙන ගන්න. හිට්ලර් කියන ක්‍රූර ජර්මානු අඥාදායක පාලකයා තමන්ට මේ ලෝකයේ ශුද්ධ ආර්ය ජාතියක් නිර්මාණය කළ හැකිය කියන බරපතල විශ්වාසයෙන් පෙළීච්ච කෙනෙක්. ඒ වගේම ජර්මනියේ අතිශය බහුතර ජනතාවකුත් යම් මොහොතක ඔහුට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරා. ඒ නිසාම ඔහුගේ යුද්ධයට සහායක් දුන්නා. එතකොට මිලියන 21කට අධික ලෝකවාසී ජනතාව හිට්ලර්ගේ ගිනිබටෙන් මිය යද්දී ඒක අනුමත කරපු ජර්මානුව පිරිසකුත් හිටියා. හැබැයි ඒ යුද්ධයේ රඟ ජර්මානුවන්ට දැනෙන්න පටන් ගත්තා. ලෝකේ ප්‍රමුඛ පෙළේ රටවල් එකතු වෙලා ජර්මනියට පෙරලා පහර දෙනකොට ඒකේ අමාරුව ජර්මනියට තේරෙන්න පටන් ගත්තා. එහෙම වෙලත් අවසාන මොහොතේ හිට්ලර්ට හේල් කියන්න මිනිස්සු හිටියා. ඒ කියන්නේ ආචාර කරන්න මිනිස්සු හිටියා. ලෝකේ ඕනෑම ජනප්‍රිය පාලකයෙක්ට Tamanගේ අවසාන මොහොතෙත් ඔහුගේ විශ්වාසයන්ට අනුව අත උස්සන්න කැමති මිනිස්සු ටිකක් ඉන්නවා. මම විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී රැස්ුනේ එහෙම මිනිස්සු ටිකක් කියලා. හැබැයි සැබෑ ලෙසින්ම ජනතා නායකින්ව රැකගන්නේ එහෙම මිනිස්සු නෙවෙයි. මොකද සමහර නායකයෝ හිතන් ඉන්නවා Taman කියන හැම දෙයක්ම හරි කියලා. Taman සර්ව බලධාරියා කියලා. නෑ, නායකයන්ටත් සමහර තැන්වලදී වරදිනවා. එවන් අවස්ථාවල සැබෑ ලෙසින්ම නායකයාව රැකගන්න අය කියලා කියන්නේ නායකයා කරන කියන ඕනෑම දෙයකට අත උස්සන අය නෙවෙයි, නායකයාට Tamanගේ වරද පෙන්වා දෙන අය.
එහෙම මිනිස්සුන්ව මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ඉතිහාසයේ පුරා බොහෝ අවස්ථාවලදී ඉවත් කරලා තමන්ගෙන් ඈතට කරලා තියන්න සමත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ විවේචනය උසුලන තැනක මහින්ද රාජපක්ෂ මහතා ඉන්න බවක් ඔහුගේ ඉතිහාසය පුරා පෙන්නලා නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහතා 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ගේ සහෝදරයාට ලක්ෂ 69ක අතිවිශාල බලයක් දිනා දෙන්නට සමත් වුණා. ඊට පස්සේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීත් 3/2කම බලයක් දිනාගත්තේ නැති වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ඔලුගඩි මාරුවකින් හරි 3/2ක් හදාගන්නත් සමත් වුණා. 20 වෙනි සංශෝධනය ගේන්නත් සමත් වුණා. එහෙම බලවන්ත වෙච්ච නායකයෙක් කඩා වැටුනේ කොහොමද? මෙච්චර මිනිස්සු යන්න කියන තැනටපත් උනේ කොහොමද? ඔබ නිකන් හිතලා බැලුවොත් මහින්ද රාජපක්ෂ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට මුලින්ම ජනතාව කිව්වේ යන්න කියලා නෙවෙයි. ඔබට මතක ඇති බදු ප්‍රතිපත්ති ලිහිල් කරනකොට අතිවිශාල මුදලක් රජයට අහිමි කරගන්නකොට විපක්ෂය ඒ වගේම ඒ වෙන දෙයින් අවඩක් වෙන බව දන්නා යම්කිසි දැනුම් තීරුමක් ඇති මිනිස්සු කිව්වා මේ වැඩේ වැරදි කියලා. හැබැයි ඔවුන් ඒ අවස්ථාවේ කිව්වේ නෑ ආණ්ඩුව ගෙදර යන්න ඕනි කියලා. ඊළඟට කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා මොහොතක මිනිස්සු කිව්වා මේක කරන්න කලින් ගොවීන්ගේ හඬට ඇහුම්කන් දෙන්න කියලා. ඒ වගේම මිනිස්සු කිව්වේ නෑ ඒක කරන්න එපා කියලා. මිනිස්සු කිව්වේ ඒක ක්‍රමානුකූලව කරන්න කියලා. හැබැයි එතනදිත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකට ඇහුම්කම් දෙන බවක් පේන්න තිබුණේ නෑ. සීනි බදු වලින් රුපියල් බිලියන ගණනක අවඩක් අගතියක් රාජ්‍යයට සිද්ධ වෙන බව දකිද්දී මිනිස්සු නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම හරි දේ කරන්න කියලා ඉල්ලා සිටියා. එතනදිත් මිනිස්සු කිව්වේ නෑ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. හැබැයි දිගින් දිගටම එවැනි අවඩ සහ අගතීන් සිද්ධ වෙන්න පටන් අරගත්තට පස්සේ රටක ආර්ථිකය දුර්මුඛ වෙන එක වළක්වන්න බෑ. දැන් IMF එකට යන්න කියලා කිව්වා. මිනිස්සු කිව්වේ නෑ ඔබ ගෙදර යන්න කියලා. මිනිස්සු කිව්වේ IMF එකට යන්න. මේ රටේ තියෙන ණය ටික කළමනාකරණය කරන්න. ඒ වගේම ඩොලර් බොන්ඩ්ස් ගෙවන්න තියෙන එක කල් දා ගන්න උත්සාහ කරන්න. මිනිස්සු එහෙම ඉල්ලීම් තමයි කළේ. හැබැයි ඒ කිසිම ඉල්ලීමකට කන් නොදී Tamanගේම හිතුමතේට රාජ්‍ය පාලනය කරගෙන ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට එක තැනක හිර වෙන්න සිද්ධ වුණා. මොකක්ද ඒ තැන? එතන තමයි යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කියන්නේ Taman කොච්චර හිතාගෙන හිටියත් මේ වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා ලෝකයේ තියෙන ආර්ථික න්‍යායන් මූලධර්ම මේ සියල්ලත් එක්ක ගත්තාම හරි එක කියලා එකක් තියෙනවනේ. ඒක කරන්න බැරි වුණොත් අවසානයේදී අමාරුවේ වැටෙනවා. මං හිතන්නේ හරි එක ආණ්ඩුවට මිස් වුණා. මොකද අපි දකිනවා මේ යමක් කළ යුතු නිශ්චිත මොහොතේදී ඒක නොකරනකොට ඒකේ ප්‍රතිඵල එන්නේ දෙගුණ තෙගුණ වෙලා නරක විදිහට. ඒ කියන්නේ විභාගයට ඉඳ ගන්න තමන් පාඩම් කරලා මදි කියලා හිතන ශිෂ්‍යයෙක්ට ඇත්තටම තමන් ඒ බව දැනත් පාඩම් නොකර ඉඳීමෙන් එන්නේ නරක ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා. තමන් රැකියාවේ උසස් වීමක් ගන්න තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න ලාභයක් ලබන්න යමක් කළ යුතුයි කියන බව දන්නවා. නමුත් ඒ වෙනුවෙන් යමක් නොකරන මිනිස්සුන්ට ඒකේ ප්‍රතිඵල එන්නේ දෙගුණ තෙගුණ වෙලා. සරලවම කිව්වොත් වෙනස් විය යුතු තැන වෙනස් වෙන්නට අකමැති වෙන මිනිස්සුන්ට ඒකේ නරක ප්‍රතිඵල එන්නේ දෙගුණ තෙගුණ වෙලා. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම නිසි වේලාවට IMF යන්න, සීනි බදු වංචාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න, කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ගොවීන්ගේ හඬට ඇහුම්කන් දෙන්න කියපු ඒ සාධාරණ සටන් පාඨය අවසානයේදී දුරදිග ගිය සටන් පාඨයක් බවට පත් වුණා. ගෝඨා ගෝ හෝම්, ඒ වගේම මහින්ද ගෝ හෝම් කියන තැනට. මම කියවනේ යම් කිසි තැනකදී ඒක කළමනාකරණය කරගන්න පුළුවන් තැනදී ඒක හදාගත්තේ නැත්නම් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ දරුණු විදිහට. අපේ ජීවිතයට අපි ලබා ගන්න ඕනේ පාඩමුන් නෝක. දැන් ඔය වෙනස් වීම කියන කාරණාව අත්‍යවශ්‍යයි. විතක කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මම මේ කරන දේ හරියට හරි. මිනිස්සු මම මොන දේ කිව්වත් පිළිගන්නවා. එහෙම තමයි හිට්ලර් හිතුවෙත්. ඒ කියන්නේ ඔහු තදබල ලෙස විශ්වාස කරා ජර්මානු ජනතාව අවසාන මොහොත දක්වාම තමන් එක්ක රැඳේ සහ තමන්ව ආරක්ෂා කරයි සහ අවසානයේදී තමන් කරන දේ ජයග්‍රහණය කරයි කියලත් ඔහු හිතුවා. හැබැයි අවසානාත්මකව සිද්ධ වෙච්ච දේ තමයි ඔහු ගත්ත ඒ ක්‍රියාමාර්ගය පරාජය වුණා. ඔහු විසින් බලාපොරොත්තු වෙච්ච ඒ ගමන පරාජයටපත් වුණා. ඒකෙන් අගතියක් ජර්මානු ජනතාවටත් සිද්ධ වුණා. දශක ගාණක් මේ ජර්මානු ජනතාවට නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වශයෙන් බර්ලින් තාප්පෙන් වෙන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වුණා. අගතියටපත් වුණා. ඒ කියන්නේ නිසි මොහොතේදී නිසි ක්‍රියාමාර්ග නොගන්න ජනතාවකට අගතියටපත් වෙන්න සිද්ධ වෙනවා. මේක දන්න නිසා දෝ නිසි මොහොතේදී හරි අරගලයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ අරගලය ඊටාත්ම සාමකාමී විදිහට ක්‍රියාත්මක වුණා. නමුත් ඒක මැඩ පවත්වන්න බලහත්කාරය යොදාගත්ත පළවෙනිම තැනදී ඒක ඊටාත්ම නරක විදිහට නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය කෙරෙහි බලපාලා තිබෙන බව ඔබට මට මේ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ප්‍රකාශයන්ගෙන් මිනිස්සු ඒ සම්බන්ධයෙන් අප්‍රසන්න භාවය පළ කරන ආකාරයෙන් මිනිස්සු ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන ආකාරයෙන් පේන්නට තිබෙනවා.
මොකද හේතුව තමයි අපි කොච්චර ප්‍රබල වුණත් හරි තැනදී අපි හරි ක්‍රියාමාර්ග නොගත්තොත් බලහත්කාරය යොදවා ඒ දේවල් ජීවිතේදී පාලනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොළඹට ගෙන්නූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනකාය බැලුවොත් එතන හිටියේ දහසක් වගේ පිරිසක් කියලා අපි උපකල්පනය කරමුකෝ. ওই බස් වලින් කොළඹට ගෙන ආපු ගාන දහසක් කියලා. හැබැයි අරගලකරුවට එක නිවේදනයක් නිකුත් කරා නම් Facebook වල පෝස්ට් එකක් දැම්ම නම් උතන්ට 10000ක් ගෙන්නන්න තිබුණා. නමුත් අරගලකරුවන්ගේ පැත්තෙන් ඔවුන් හැම විටම හිටියේ සාමකාමී තැනක. අපි දැක්ක සමහර වෙලාවල් වලදී ওই අරගල භූමියේදී මම මේ අරගල භූමියේ හිටියා. දිවා ඉඳලා තියෙනවා රාත්‍රී කාලේ ඉඳලා තියෙනවා අපි දැකලා තියෙනවා මේ අරගල භූමියේදී විටක යන්නේන අවස්ථාවක ඇතමෙක් ඒ අරගලකරුවන්ට විරෝධය දක්වමින් යනවා සමහර වෙලාවල් වලට. එහෙම අයත් ඉන්නවනේ. ඔබ දකින්න නැති අර ප්‍රකට ගායකයා ඉරාජ්ගේ බොහොම ළඟ හිතවත් මිත්‍රයෙක් නේද? ලොකු පාට් එකක් දැම්ම. හැබැයි ඒ වෙලාවෙවත් ඒ අරගලකරුව ප්‍රචණ්ඩ වුණේ නැහැ. ඔවුන් ඊටාත්ම සාමකාමීව තමයි විරෝධය පළ කරේ. එතකොට එවන් භූමියකට අද පහර දීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවට පත් වුණා. මේ වෙනකොට ඒක ජාත්‍යන්තරේ අතිශයින්ම අප්‍රසාදයට ලක්වෙච්ච සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. මම දැක්ක කුමාර සංඝකාර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා Twitter පණිවිඩයක් ඔස්සේ. මම දැක්ක මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් ඔස්සේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ඉන්නවා. මේක නිකන් අර රාජ්‍ය මැදිහත් වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත වන තරුණ ප්‍රජාවට කරපු පහර දීමක් විදියට තමයි බොහෝ දෙනා දකින්නේ. දැන් අර තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න තියෙන වෙලාවේ ජනතාව සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ වෙනුවෙන් ප්‍රතිචාර නොදැක්වීම නිසා වෙන්ම අද වෙනකොට මේක ගොඩින් බේර ගන්න බැරි තත්වයකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. මේ නිසා අර වෙනස් වෙන්න කියලා සමාජයෙන් පණිවිඩය ලැබෙන වෙලාවට ඔබ කොයිතරම් ප්‍රබල කෙනෙක් වුණත් ඔබ වෙනස් විය යුතුයි. මොකද වෙනස් වීම තමයි පැවැත්මේ සාධකය බවට පත් වෙන්නේ. මොකද අපි අහලා තියෙනවානේ සතුන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය බවට පත් වුණේ මොකක්ද? වෙනස් වීම. චාල්ස් ඩාවින් පරිණාමවාදයේදී මේක හරි ලස්සනට පෙන්නලා දෙනවා. ඔහු කියනවා මේ අද වෙනතුරු Tamanගේ ආරක්ෂාව සහ පැවැත්ම තහවුරු කරගන්න සමත් උනේ මේ ලෝකේ හිටපු බුද්ධිමත්ම ජීවීනුත් නෙවෙයි, මේ ලෝකේ හිටපු ශක්ති සම්පන්නම ජීවීනුත් නෙවෙයි, මේ ලෝකේ වෙනස් වීමට අනුගත වෙන්න සමත් වෙච්ච ජීවීන් කියලා. එතකොට මේ ජීවීන් කියන තත්ත්වයට ගත්තාම නායකයෝ කියන්නේ 아무තු එකක් නෙවෙයිනේ. නායකයෝ වෙනස් වුනේ නැත්නම් නායකයින්ගේ පැවැත්ම අස්තිර වෙනවා. ඒ වගේම බිස්නස් වෙනස් වුනේ නැත්නම් ඒ බිස්නස් වල පැවැත්ම අස්තිර වෙනවා. අපිට ලැබෙන ප්‍රතිඵල වෙනස් කරගන්න ඕන අවස්ථාවේදී අපි වෙනස් වුනේ නැත්නම් අපිට ලැබෙන ප්‍රතිඵල අස්තිර වෙනවා. එතකොට අපිට වෙනස් වීමේ හැකියාව තිබෙන්නට ඕනේ. ඒ හැකියාව නැති හැම තැනකදීම අපිට අවසානයේදී එක්කෝ අපි ශෝචනීය පරාජයකට ලක් වෙනවා. එහෙම නැත්නම් අපි පිළිකුල් සහගත අවමානයකට ලක් වෙනවා. ඒක ලෝක ඉතිහාසයේ පුරාම නායකයින්ට සිද්ධ වෙලා තියෙනවා. ව්‍යාපාරවලට සිද්ධ වෙලා තියෙනවා. පුද්ගලයින්ට සිද්ධ වෙලා තියෙනවා. මේක හරි හැටි තේරුම් ගත යුතුව තිබෙනවා. ඉතින් මම පෞද්ගලිකව පුද්ගල හැකියාව සංවර්ධන පුහුණුකරුවෙක් විදිහට මේ අරගලයේ පැත්තේ හිට ගන්නවා. මම එක් තැනකදී ඊටාත්ම කනගාටුවටපත් වුණා. ඒක තරුණයෙකුට පහර දෙන ආකාරය මම දැක්කා. ඒ ප්‍රචණ්ඩ කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් විසින් පහර දෙන ආකාරය ඒ තරුණයාට බිම දාගෙන පහර දෙනවා. මේ තරුණයා සමහර විට දින ගණනාවක් දිවා කාලේ රාත්‍රී කාලයේදී මේ අරගල භූමිය අරගල කරපු කෑ ගහපු තරුණෙක් වෙන්න පුළුවන්. මොනා වෙනුවෙන්ද? දරුවාගේ කිරිපිටි ටික වෙනුවෙන්, ත්‍රිවිල් හයර් එක දුවන මිනිස්සයාගේ පෙට්‍රල් ටික වෙනුවෙන්, ඒ වගේම මේ රට ආර්ථික අගාධයකට නොවැටීම වෙනුවෙන් සහ මේ රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. එතකොට පහර කෑවේ ඒ තරුණයා නෙවෙයි, ඒ තරුණයා ඇතුලේ තිබුණ උදාරතර බලාපොරොත්තු කියලා මේ වෙලාවේ කියන්නට ඕනි. ඒ නිසා වෙනස් විය යුතු තැනදී වෙනස් නොවි පස්සේ ප්‍රතිඵල සෞම්‍ය කරගන්න උත්සාහ කිරීම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. මොකද Tamanට වෙනස් ප්‍රතිඵලයක් වෙනුවෙන් වෙනස් විය නොහැකි නම් එවැනි නායකයින් හැමදාම වැටුනේ ඉතිහාසයේ කුණුබක්කියට, එවැනි ව්‍යාපාර හැමදාම වැටුනේ ඉතිහාසයේ කුණුබක්කියට. වගේම එවැනි ජනප්‍රිය පුද්ගලයන් පවා වැටුනේ ඉතිහාසයේ කුණුබක්කියට. ඉතින් මේ වෙනකොට රටේ පවතින තත්ත්වය හොඳ එකක් නොවන බව අපි දන්නවා. පෙට්‍රල් ෂෙඩ් ගාව පෝලිං තියෙනවා. එතන එදා හයර් එක දුවාගෙන තමන්ගේ දරුවට කන්න බොන්න දුන්න තාත්තා දුක් විඳිනවා. ඒ වගේම මිනිස්සුන්ට වෙළඳපොලේ බහඬ පිළිබඳ ගැටලුවක් තියෙනවා. මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් දේශපාලන ස්ථාවර භාවය අවශ්‍ය වෙනවා. මේ වෙනකොට වැඩිපුරම මේ රට දේශපාලන අස්ථාවර භාවයට ගෙනියන්නේ අරගලකරුවන්ට වඩා මේ බලකිරීම හමුවේ ඉවත් නොවන, අලුතින් යමක් නොකරන, පාර්ලිමේන්තුව රැස් කරමින් මහජන ධනය විනාශ කරමින් හැබැයි ඵලදායක තීරණ නොගන්න මේ වත්මන් ආණ්ඩුව බව අපි බොහෝ දෙනෙක් පිළිගන්න කාරණාව. ඒ නිසා වෙනස් වෙන්න උත්සාහ කරන්න වෙනස් විය යුතු තැනදී වෙනස් නොවුනොත් ප්‍රතිඵලය බොහොම නරකයි. ඒ පාඩම දිහා බලන්න, පාඩම් ඉගෙන ගන්න, හැදෙන්න අපි හැමෝටම අවස්ථාවක් තියෙනවා. ගෙන් එන්න.